අපි මෙහෙම සමීකරණයක් දාමු. ආරම්භක වේගයේ බිඳු වුණාට B ගේ වේගය දන්නේ නැහැනේ අපි. C ගේ වේගය දන්නෙත් නැහැනේ. එහෙනම් හැම වෙලේම අපි සමීකරණ දාද්දී ආරම්භය A කියලාම හිතමු. මොකද A ඉඳන් B ට දාන්න පුළුවන්. B ඉඳන් C ට දාන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ B ගේවත් C ගේවත් වේගය දන්නේ නැහැනේ. එහෙනම් අපි කොයි වෙලාවවත් වේගය දන්නේ නැති B ටයි C ටයි සම්බන්ධ නොකර A ඉඳන් B ට දාලා අපි A ඉඳන් C ට දාමු. ඒතර A ඉඳන් B ට දැම්මොත් ආරම්භක වේගය කොතනද? ඒකේ එක බිඳුවයි. A ඉඳන් C ට දැම්මොත් ඒත් ආරම්භයේනේ බිඳුවයි. එහෙනම් අපි දාමු A ඉඳලා B ට. මම දානවා S සමානයි UT ධන භාගයේ T වර්ගය. S කියන්නේ 200යි UT බිඳුවයි භාගයයි A T කීයද 10 වර්ගය. A නම් B ට දැම්මොත් ආරම්භයේ බිඳුවයි දුර කීයද මීටර 200යි. එහෙනම් ඔන්න අපි සමීකරණ ලිව්වා. ඊළඟ B ඉඳන් C ට දාන්න එපා. ඇයි ඒ? B ඉඳන් C ට දැම්මොත් U කියලා ගන්නනේ මෙතන වේගයනේ. එතන වේගය අපි තාම දන්නේ නැහැනේ. අපි දන්නේ ආරම්භක වේගය බිඳුවයි කියලා. ඒ නිසා අපි දෙවෙනි සමීකරණ දාන්නේ A ඉඳලා B ට නෙමෙයි A ඉඳන් C ට. කීයද? S කීයද? S කීයද? S A නම් B ට දැම්මොත් 200යි. B නම් C ට දැම්මොත් x. නමුත් A නම් C ට දැම්මොත් 200ක් ගියා x උත් ගියා. 200 ධන x. එතනත් A නම් C ට කිව්වොත් ඒත් ආරම්භයේ බිඳුවයි A නේ. භාගයයි A කීය වර්ගයේද? මෙතන තප්පර 10යි, මෙතනත් තප්පර 10යි. 10 10යි තප්පර ඔක්කොම 20යි. එහෙනම් සුරු කරලා අපිට පුළුවන් මේක බෙදුවා නම් ලේසි. මොකද අඩු කරලත් x කැපයයි. නමුත් x කපන්නෙම අපිට x නේ හොයන්න ඕනේ. ඒ කපමු. ඒ කපන ලේසි විදිය තමයි මේක මෙතන බිඳුව නිසා 1යි 2යි බෙදමු. 1යි 2යි බෙදුවොත් මොකක්ද එන්නේ? 200 බෙදීම 200 ධන x සමාන ඉස්සර කරන්න බලන්න. Hello. 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 ඇහෙන්නේ නැද්ද? Hello. Hello. අනේ ඇහෙන්නේ නැහනේ හරියට. ඇහෙන්නේ නැහනේ පොඩ්ඩක් ඉන්නකෝ. දැන් ඇහෙනවද? ඇහෙනවද දැන් කියන එක? මොකද්ද? හෙලෝ. ඔව්. කියන්නකෝ එලව කරන්නේ මොන අවුරුද්ද? මොන අවුරුද්දද එලව කරන්නේ? 22 නේ. හරි මේ කොහෙද නගරේ? ටවුන් එක? බණ්ඩාරනේ. හරි ෆෝන් නම්බරයක් කියන්නකෝ මේ ෆෝන් නම්බරේ වැඩද? මේක කියන්න මේ කෝල් කරන නම්බරේ නේද? මම ඒක දාගන්නම්. නම කියන්නකෝ. හරි. හරි මේකට SMS එකක් දානවා කොයි වෙලාවද කොහොමද කරන්නේ කියලා. ඊට කලින් යාට අර YouTube එකේ තියෙනවා වීඩියෝ එකක් එක බැලුවත් දන්නේ නැහනේ. නෑ යාට YouTube එකේ මහේෂ් දුක් ගන්නාලා කියලා සර්ච් කරන්න කියන්නකෝ. එතකොට මේ 2022 කියලා වීඩියෝ එකක් තියෙනවා පැය දෙකක් විතර. ඒක පාඩම පළවෙනි කොටස බලන්න කියන්නේ ඒක. ඒකේ යට තියෙනවා මේ ලින්ක් එකක් ඒකේ ටියුට් එකක් තියෙනවා. ටියුට් එකත් ගන්න එක බලන්න කියන්නේ. එතකොට හෙට ඔකේ ප්‍රශ්න ටික කරන්නත් එක්ක කරනවා හෙට අනිවාර්යෙන් ටයිම් ටේබල් එක එවන්නම් SMS එකකින් හොඳයි හරි ඕකේ. යාළුවන්ට කියන්න ඔක්කොටම
200 බෙදීම 200 ධන x සමානයි බිංදුව බිංදුව වැදගත් නැහැ. බෙදද්දි කොහමද එන්නේ මේ? භාගයයි a 10 වර්ගය. භාගයයි a 20 වර්ගය. භාගයේ කැපෙනවනේ. එහෙනම් 10 වර්ගයේ 100යි 20 වර්ගයේ 400යි. ඒතර කැපුණොත් 1ට 4යිනේ. එහෙනම් සුරු කරන්න 200 බෙදීම 200 ධන x සමානයි 1ට 4යි. ඒ කියන්නේ 800 සමානයි 200 ධන x. එන x සමානයි කීයද? 600යි මීටර කියන උත්තරේ ගන්න පුළුවන්. x කියන්නේ මීටර 600ක් කියලා එනවා. ඒ කියන්නේ මේ තප්පරය තුල 200ක් තප්පර 10 තුල 200ක් යනවනම් ඒ වගේම කාලයක් ඊළඟට ගත්තොත් ඒකෙත් යන්නේ 200 නෙමෙයි. ඒතර මේකත් 200යි මේකත් 200 වුණා නම් එයා යන්නේ කොහමද? ඒකාකාර වේගෙන්. නමුත් මෙතන යන්නේ ඒකාකාර වේගෙන් නෙමෙයි ත්වරණයෙන්. ඒ නිසා වුණ 200යි 200යි නෙමෙයි 200යි 600යි. ඔයාලා දැන් මේකට තව හුරු වෙන්න නම් ඊළඟ තප්පර 10 තුල ආය බලන්න. ඒතර ඒකයි 1000ක් විතර. ඊළඟ තප්පර 10 තුල ආය බලන්න ඕනේ. ඒක 1400ක් විතර එන්න තප්පර 10ම තමයි කාලේ. නමුත් එන්න යන දුරවල් වැඩි වෙනවා. නිකන් හිතන්නකෝ බෝලයක් අපි උඩේ ඉඳන් අතාරිනවා කියලා. එයා වැටෙන්නේ ගුරුත්ව ත්වරණයෙන්නේ. අපි මේක ඊළඟ පාඩමේ කතා කරනවා. ඒතර එයා දිගටම පළවෙනි තප්පරේ වැටෙන උසමද දෙවෙනි තප්පරේ වැටෙන්නේ? නෑ එහෙම වැටෙන්නේ නෑ. පළවෙනි තප්පරේ වැටෙනවට වඩා සාමාන්‍යයෙන් වල ගණනය කරොත් 5ක් මීටර එන්නේ. ඊළඟ තප්පරේකට 15ක් එන්නේ. ඊළඟ තප්පරේ 25ක් එන්නේ. 35ක් 45ක් කොහොමම එන්නේ වැඩි වෙවි තමයි යද්දි වැටෙන්නේ. ඒක අපි පාඩමත් එක්ක බලමු. ඔන්න මෙතනදී තේරුම් ගන්න. ඉතින් වාක්‍යයත් ලියන්න. රතේ ත්වරණයෙන් ගමන් ගන්නා නිසා සමාන කාල අන්තර තුල ගමන් ගන්නා දුර ප්‍රමාණ ක්‍රමයෙන් වැඩි වේ. ගමන් ගන්නා දුර ප්‍රමාණ ක්‍රමයෙන් වැඩි වේ. ඊළඟට ගන්නවා 15 වෙනි ප්‍රශ්නේ අපි ගන්නවා. මෙතන කියන දේ මම කියන්නම් ටියුට් එක නැති අය ඉන්න නිසා. 20ක ප්‍රවේගයෙන් ගමන් ආරම්භන බස් රථයක් තත්පර 10ක කාලයක් 0.5 ms දෙක ත්වරණයෙන්ද අනතුරුව තවත් තත්පර 10ක කාලයක් 1 ms එක ඍණ දෙක මන්දණයෙන්ද ගමන් කරයි. එම මුළු චලිතයේ අවසානයේදී බස් රථයේ ප්‍රවේගයත් එම තත්පර 20 කාලය තුල බස් රථයේ චලිත වූ දුරත් ගණනය කරන්න කියලා කියනවා. එන අපි රූප සටහනක බලමු. බස් රථයේ ආරම්භක වේගය දිලා තියෙන 20ක්. තප්පර 10ක කාලයක් බලන්න. තප්පර 10ක කාලයක් ගමන් කරනවලු 0.5ක ත්වරණයෙන්. තප්පර 10ක් යනවා. ඒ කියන්නේ කීයද 0.5ක ත්වරණයෙන්. ඊළඟ මොකද කියන්නේ? තවත් තප්පර 10ක් යනවලු. ඔන්න යාය ත්වරණයක්. එතන යන්නේ කීය ත්වරණයෙන්ද? එකක ත්වරණයෙන්ලු. ඒතර මුළු තප්පර 10යි 10යි 20ක්. අහන්නේ බස් රථයේ අවසාන ප්‍රවේගයක්. මම මේකට දාන්නම් V1 කියලා. මේකට දාන්නම් V2. ඒ V2 තමයි අහන්නේ. අවසාන ප්‍රවේගයත් මේ කාලය තුල බස් රථයේ ගියත් මුළු දුරත් අහනවා. ඔන්න චලිත සමීකරණ අපි දාන්නේ කොහොමද කියලා බලමු. දැන් මේ ටිකේදී තෝරන්නේ 0.5නේ. මේ ටිකේ 2යි. අපිට බැයිද මම මේකට අකුරු ටිකක් දාගන්නම්. මෙතන A, මෙතන B, මෙතන C කියමු. A සිට B දක්වා යන්නේ 0.5ක ත්වරණයෙන්. B සිට C දක්වා යන්නේ එකක ත්වරණයෙන්. එතකොට බලන්න A සිට B දක්වා B සිට C දක්වා. එතකොට A සිට C දක්වාව අපිට බැයිද එකපාර සමීකරණේ දාන්න. පැහැදිලිවම බෑ. ආරම්භක වේගය 20 නේ අවසාන වේගය හොයන්න කියලා එකපාර සමීකරණ දාන්න බෑ. හේතුව මොකද්ද?
තෝරණය වෙනස් නේ කොටස් දෙකේ. එහෙනම් අපිට අවසාන වේගය හොයන්න ඕන නම් කරන්නේ කොහොමද? A සිට B ට දාලා V1 හොයාගන්න වෙනවා. අපි A සිට B ට සමීකරණයක් දැම්මොත් 20 කියන්නේ මොන වේගයද? ආරම්භක වේගය, ප්‍රවේගය. B කියන්නේ අවසාන ප්‍රවේගය. ඒක හොයලා ඊට පස්සේ B සිට ආය සමීකරණයක් දාන්න වෙනවා. හැබැයි B සිට දානකොට ආරම්භක වෙන්නේ B. කියන්නේ V1 ප්‍රවේගය. අවසාන ප්‍රවේගය V2. එමන හොයන්නේ. එහෙනම් බලමු. එතන ලේලෙන්න A සිට C දක්වා නියත තෝරණයක් නොපවතින බැවින් මුළු චලිතයේ සඳහා එකවර චලිත සමීකරණය යෙදිය නොහැක. මේ නිසා A සිට B දක්වා සහ B සිට C දක්වා වෙන වෙනම චලිත සමීකරණ යෙදිය යුතුය. අපි දාම් බලන්නේ A සිට B ට. දැන් මොකද u දන්නවා v දන්නේ. a දන්නවා t දන්නවා. ඒ නිසා v සමානයි u ධනේ t දාමු. v කියන්නේ v1 එතකොට. a සිට b ට v1. u කීයද 20යි. තෝරණේ කීයද 0.5යි. t 10යි. එහෙනම් කීයද 0.5 10 කියන්නේ 5යි 20යි 25ක් වෙනවා වේගය. ඊළඟට b සිට c ට දාමු. ඇත් මන් දානවා v සමානයි u ධනේ t. එතකොට B සිට C දැම්මොත් අවසාන වේගය වෙන්නේ V2 නේ. එතකොට ආරම්භක වෙන්නේ V1. V1 දන්නවා 25යි. ධන එතන A1යි T 10යි. එතකොට කීයද? 10යි 25 එකතු වුණොත් කීයද උත්තරේ 35ක් කියලා එන්නේ. මේක සරලව හිතන්නකෝ මේ. ආරම්භය 20යි. තප්පරයට වැඩි වෙන්නේ 0.5 නේ. එහෙනම් තප්පරයක් යද්දි 20 තිබ්බේ 20.5 වෙනවා. තව තප්පරයක් ඇද්දි 21 වෙනවා. 21.5 22 22.5 23 ඔහොම වැඩි වෙලා 0.5 0.5 ගානේ 10ක් කරනොත් වැඩි වෙන්නේ 5නේ. එතනද 25යි. හැබැයි මෙතනින් පස්සේ එක එක වැඩි වෙන්නේ. තෝරන එකයිනේ. 25 ඊට 26 27 28 29 30 31 32 33 34 තප්පර 10ක් ඇද්දි වේගය කීයද 35ක් වෙනවා. අවසාන වේගයේ තව මොකක් දාන්නේ? බස් රථය චලිත වූ දුර ප්‍රමාණය අහනවා. කීයද? එතන මුළු දුර ප්‍රමාණය ගන්නකොට දැන් ඔයාලට පුළුවන් කරන්න මේකට s සමානයි මොකක් හරි සමීකරණයක් දාලා s හොයා ගන්න. මේකටත් දාලා s හොයා ගන්න. කරලා එකතු කරන්න. එනම ලේසියට දාන්නම් මෙහෙම. දැන් ඔන්න මෙතන වේගය දන්නවා 25යි. මෙතන වේගය දන්නවා 35යි. එහෙනම් A සිට B ට දානවා S සමානයි u ධන v බෙදීම 2යි t. කීයද? සුරු කරන්නේ u 20යි. මෙතන නම් මෙතනනේ 25 බෙදීම 2 වරක් 5. නෙමෙයි 10යි. කාලේ 10යිනේ. එහෙනම් සුරු කරොත් කීය දෙන්නේ? 25යි 20යි එකතු කරොත් 45යි. දෙකෙන් බෙදුවොත් 22.5 225ක් මීටර. ඊළඟ B සිට C ට ගත්තොත් කීය දෙන්නේ? S සමානයි u ධන v කියන්නේ කීයද? v1 ධන v2 බෙදීම 2යි t. 25 ධන 35 බෙදීම 2 වරක් 10. කී දෙන්නේ 25යි 35 එකතු කරොත් 60යි දෙකෙන් බෙදුවොත් 30යි 300යි. බලන්න සමාන කාලාන්තර වුණාට මේ දුරට වඩා මේ දුර වැඩි. අපි කලින් උදාහරණ ගත්ත ඕකම කිව්වනේ. එහෙනම් ගියේ මුළු දුර වෙන්නේ කීයක්ද? 225යි 300 එකතු කරොත් ඔක්කොම 525ක් මීටර කියලා එනවා.
එහෙමනම් අපි 16 ප්‍රශ්න ගමු බලන්න. බලන්න 16 ප්‍රශ්නේ තියෙන්නේ මීටර 100ක ධාවන තරංගයක යෙදෙන ක්‍රීඩකයෙක් වෙඩිල්ල පත්වීමෙන් තත්පර දශමයකට පසු නිශ්චලතාවෙන් ගමන් අරඹා තත්පර දෙක කාලයක් තුල හතරක නේත තෝරණයෙන් චලිත වී උපරිම ඒකාකාර වේගයට පැමිණේ. අනතුරුව තරංගය අවසන් වන තෙක්ම ඔහුම උපරිම වේගයෙන්ම ගමන් කරයි. තරංගය නිම කිරීමේදී ඔහු සටහන් කරන කාලය අහනවා මෙහෙම. හරි. ඔක්කොම දුවන්න තියෙන මීටර කීයක්ද? මීටර 100 තරංගයක් නම් දුවන්න තියෙන මීටර 100යි. හැබැයි අපි අර දුවන්න සෝදානම් වල ඉද්දී වෙඩිල්ලක් පත්තු කරලානේ. තමන් මේ ඉස්කෝලේ දුවන එක නෙමෙයි වෙන්න පුළුවන්. හරි. කොහොම හරි වෙඩිල්ලක් පත්තු වුණාම තමයි දුවන්න කියන සිග්නල් එක හම්බෙන්නේ. හැබැයි මේ මොහොතේම දුවන්න ගන්න නෑනේ. වෙඩිල්ල පත්තු වුණාට පස්සේ ඒක අහලා දුවන්න පටන් ගන්න සඳහා පොඩි කාල ප්‍රමාදයක් වෙනවනේ. අන්නේ කාල ප්‍රමාදය තමයි තප්පර දශමයක් කියලා කියන්නේ. ඒ තප්පර දශමය තුල මෙයා දුවන්නේ නැහැ. දෙවිය යුතුයි කියන එක තීරණය කළා දුවන්න පටන් ගන්න තප්පර දශමයක් යනවලු. ඊට පස්සේ මෙයා පටන් ගන්නේ කොහොමද? නිශ්චලතාවයෙන් පටන් අරගෙන හතරක තෝරණයෙන් දුවනවලු. තප්පර දෙකක්. ඔයාලා තව ප්‍රවේගකාල ප්‍රස්ථාරය ඇඳලා නැති වුණාට පාඩමේ සාමාන්‍ය පෙළදී කරලා තියෙන නිසා මම චුට්ටක් පෙන්නන්නම්. ආරම්භයේ බිඳුවයි. තප්පර දශමයක් වෙනකම් ප්‍රවේගය බිඳුවයි. ඇයි එහෙම කියන්නේ? හේතුව තප්පර දශමය යනකම් එයා මේ ශබ්දය අහලා දුවන්න කියන තීරණය ගන්නවා. ඊළඟට මේක තප්පර දශමයක්නේ. ඊළඟට තප්පර දෙකක් මෙයා දුවනවලු හතරක තෝරණේ. දුවලා ඊට පස්සේ වේගය නියතව තියාගන්නවා. කොහොමද කියන්නේ? එතකොට අහන්නේ තරංග ඉවර කරන්න කියන්නේ මීටර 100ක් දුවන්න ගත වෙන කාලය. අපිට ප්‍රවේගකාල ප්‍රස්ථාර ගානක් කියන එක ලේසියෙන් හැදියක. නමුත් මම මෙතනදී චලිත සමීකරණෙන් හදන්නම්. අපේ පාඩම චලිත සමීකරණ නිසා. හරි. මේ බලන්නකො. තප්පර දශමයක් වෙනකන් දුවන්නේ නැහනේ. මෙතන v කියමු. ඊට පස්සේනේ දුවන්නේ. මේ ටිකේ තෝරන්නේ 4යි. එහෙනම් මම මුල් කියන්නේ මුල්ම නෙමේ තත්පර දෙක චලිතයට ලිව්වොත් ආරම්භකයේ බිඳුවයිනේ. එහෙනම් බලන්න s සමානයි ut ධන භාගයේ at වර්ගය ගත්තොත් s කීයද? u බිඳුවයි භාගයයි තෝරන්නේ 4යි t කීයද? 2යි 2 වර්ගය. එහෙනම් කීයක් එනවද? 2 වර්ගය 4යි 4ක් 4 16 දෙකෙන් බෙදුවොත් මීටර 8ක්. ප්‍රවේගකාල ප්‍රස්ථාර මතක් කරොත් ඔයාලා මේකේ වර්ගඵලය. ඒ කියන්නේ මෙයා මුල් තප්පර දෙක තුල මීටර 8ක් දුවනවා. ඔක්කොම කීයක් දුවන්න තියෙනවද? මීටර 100ක්. ඒතර තෝරණය වෙන කාලය තුල මීටර 8ක් දුවනවා. තව කීයක් ඉතුරුද? තව ඉතුරුයි 92ක්. ඒ 92 දුවන්නේ තෝරණයෙන්ද ඒකාකාර වේගෙන්ද? එතනින් පස්සේ දුවන්නේ කොහොමද? එකම වේගෙන් ඒකාකාර වේගෙන්. කොච්චර වේගෙන්ද? ඒක පොඩ්ඩක් හොයාගන්න වෙනෝනේ. හිතලා කියන්නත් පුළුවන්. මෙයා හතරක තෝරණයෙන් තප්පර දෙකක් ගියොත් v සමානයි u ධන at දැම්මත් තේරෙනවා. a 4යි t 2යි. එහෙනම් හිතලම කියන්නේ v සමානයි u ධන u බිඳුවයි at කිව්වොත් 4 වරක් 2 කීයද? 8ක් එනවනේ. එහෙනම් මෙයා තෝරණේ අවසන් කරද්දිම වේගය 8ක් වෙනවා. නිකන් හිතන්නකෝ තෝරණේ 4යි කියන්නේ ආරම්භයේ බිඳුණත් දුවන්න නම් තප්පරයක් ඇද්දි 4යි. තව තප්පරයක් ඇද්දි 8යි. තවත් තෝරණේ දිගටම තිබ්බොත් 4 8 12 16 20 හොම වැඩි වෙනවනේ. හැබැයි මෙතන 8ට වඩා වැඩි වෙන්නේ නැහැ. 8න් පස්සේ නියත වේගය. එහෙනම් ඉතිරි 92 මීටර යාමට කාලය t2 කියමු. එහෙනම් s සමානයි ut දාන්නත් පුළුවන්. මොකද එතනින් එහාට තෝරන නැහැනේ. ඕනනම් s සමානයි ut ධන මොකද්ද? භාගයේ t වර්ගයේ දැම්මත් කමක් නැහැ. නමුත් a බිඳුවයිනේ. එහෙනම් එතනින් එහා භාගයේ t වර්ගයේ පදයෙන් මොකද වෙන්නේ? බිඳුව වෙනවා.
එහෙනම් S = ut විතරයි. යන්න තියෙන 92යි යන වේගය 8යි t2 කියමු. කීයද t2? 92 බෙදීම 8යි. කීයද එන්නේ? 11.5ද? එතකොට අහන්නේ තරංගයේ නිම කිරීමේදී ਉਹ සටහන් කරන කාලය කොච්චරද? එයාට මීටර 100ම යන්න කොච්චර වෙලාවක් යනවද කියලා කීයක්ද? වෙඩිල්ලපත් වුණාට පස්සේ දිව්වේ නැහැ කියලා කාලය ගණන් කරන්න නැතුව ඉන්නේ නැහනේ. ඒකත් ගන්නවා. තප්පර දශමික. තුවරණේ යන්න තප්පර 2ක් ගියා. ඊටු ටික දුවන්න තව 11.5ක් ගියා. එහෙනම් මුළු කාලේ ලියන්නේ 11.5 ධන 2 ධන දශමික. 11.5 ධන 2 ධන දශමික කියන්නේ 13.6යි තප්පර කියලා උත්තරේ ගන්න පුළුවන්. ඊළඟ 17 වෙනි ප්‍රශ්නෙත් ගන්නකො. එතන කියනවා නිශ්චලතාවයෙන් ගමන් ආරම්භන මෝටර රථයක් එකක ඒකාකාර තෝරණයෙන් ගොස් 40ක ඒකාකාර ප්‍රවේගයක් ලබාගෙන විනාඩි 2ක් කෙම චලිතය පවත්වාගෙන ගොස් අවසානයේ දෙක ඒකාකාර මන්දනයෙන් ගොස් නිශ්චලතාවයට පත් වෙන ඕනේ චලිතය ටිකක් කොටස් කිහිපයක් තියෙනවා. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භය නිසා ආරම්භක වේගය බිඳුවයිනේ. ඒ කියමු. එකක තෝරණයෙන් ගිහිල්ලා තප්පර කීයක්ද කියලා කියලා නෑ. වේගය ගන්නවලු කීයක්ද? 40ක වේගයක් ගන්නවලු. B සිට C ට කොහොමද යන්නේ? B සිට C ට යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. මේක මම දාන්නම් ඒකාකාර ප්‍රවේගය. මේක තෝරණය. ඊට පස්සේ මොකක්ද? මන්දනය D. එතකොට A සිට B ට B සිට C ට C සිට D ට. ඒතර බලන්න ඔහොම යද්දි මේ ටිකේ දීලා තිනවා මන්දනය 2යි කියලා. ඒ කියන්නේ ත්වරණය ඍණ 2යි. ඔන්න මන්දනය 2යි කියන්නේ ප්‍රවේගයේ හැම තප්පරයකටම 2ක් අඩු වෙනවා කියලානේ. එහෙනම් ත්වරණේ ඍණ 2යි මන්දනේ නම් 2යි. අවසාන ප්‍රවේගය බිඳුව වෙනවලු. මෙතන කම්ම වේගය 40යිනේ. අය බලන්න දෙයක් නැහැ. මොකද ඒකාකාර වේගෙන් යනවා නම් ප්‍රවේග වෙනස් වෙන්නේ නැහනේ. වැඩි වෙනවා, නියතව තියෙනවා, අඩු වෙනවා. කොහොමයි කියන්නේ. එතකොට මෙන්න මේ කාලය දීලා තිනවා විනාඩි 2ක් තප්පර 120ක් කියලා ඒකාකාර ප්‍රවේගය. එහෙනම් බලන්න මේ චලිතේ U දන්නවා, V දන්නවා, A දන්නවා, T දන්නෙත් නැහැ, S දන්නෙත් නැහැ. එහෙනම් අහන්න තියෙන්නේ මේකේ මොනවද? කාලයයි විස්ථාපනයයි. හරි. විනාඩියක් දෙන්නම්. බලන්න මේකේ කාලයයි A ඉඳන් B ට චලිතේ කාලයයි විස්ථාපනය හොල දෙන්න. A සිට B ට චලිතේ කාලයයි විස්ථාපනය හොල දෙන්න. කීයද? කාලය. A සිට B ට කාලය ගත්තොත් V සමානයි U ධන AT දාන්න. V 40යි. U බිඳුවයි. A 1යි. T1 කියමු. එහෙනම් T1 තප්පර කීයද? 40ක් එනවා. ඉස්සලම අහන්නේ ඇත්තටම ගමන් කළ දුර මම මේ ඇත්තටම දෙවෙනි කොටස හැදුවේ. පළවෙනි කොටස අහන්නේ දුර. එහෙනම් S සමානයි මොකක්ද? U ධන V බෙදීම 2යි T හෝ ඔයාලා මුලින්ම S හොයනවා නම් S සමානයි කීයද? මුලින්ම S හොයනවා නම් V වර්ගය සමානයි U වර්ග ධන 2යි S දාන්න පුළුවන්. මම කියන්නේ T1 හොයන්න කලින් ඔයාලා හොයනවා නම් මේක U දන්නවා, V දන්නවා, A දන්නවා, S ආනවා නම් ඔහොමයි. V 40යි U බිඳුවයි A 1යිනේ S1. එතන S1 කීයද? 40 වර්ග 1600යි 800ක් එනවා මීටර. ඔන්න
මේ චලිතයේ U දන්නවා, V දන්නවා, A දන්නවා, T දන්නෙත් නැහැ, S දන්නෙත් නැහැ. ඔන්න Tත් හෙව්වා, Sත් හෙව්වා. ඔන්න මම දෙවෙනි කොටස කරලා පළවෙනි කොටස කරේ. ඊට පස්සේ දෙවෙනි කොටස. තුන්වෙනි කොටස. ඒකාකාර වේගයේ U දන්නවා, V දන්නවා සමානයිනේ. U දන්නවා, V දන්නවා, T දන්නවා. A දන්නවා. ඒ බිඳුවයිනේ. එකම දේ මොකක්ද දන්නේ නැත්තේ? S. එහෙනම් තුන්වෙනි කොටසේ අහනවා ඒකාකාර වේගයෙන් ගිය දුර. එහෙනම් B සිට C ට දාන්න S සමානයි UT. S කීයද? ඒක තමයි අහන්නේ. S2 දාමු. 40ක වේගයෙන් තප්පර 120ක්. 12ක් 4. 48යි මීටර් 4800ක් යනවා. එහෙනම් ඊළඟ අවසාන කොටසට එමු. C ඉඳන් D ට. මෙතන වේගය 40යි. මෙතන කීයද? බිඳුවයි. එන දාන සමීකරණය පොඩ්ඩක් දෙනවා කරන්න බලන්න. අහන්නේ U දන්නවා, V දන්නවා, A දන්නවා. එතරම් S දන්නෙත් නැහැ, T දන්නෙත් නැහැ. එහෙනම් හතරවෙනි කොටසයි පස්වෙනි කොටසයි කරන්න බලන්න. කී දෙන්නේ? C සිට D ට V වර්ගය සමානයි U වර්ග ධන 2S දැම්මොත් කොහොමද එන්නේ? V කියන්නේ බිඳුවයි, U කියන්නේ 40යි. 2යි, A කියන්නේ ඍණ 2යි, S3. S3 කීයද? 4 වර්ගයේ 40 වර්ගයේ 1600යි. දෙවරක් ඍණ 2 ඍණ 4 මෙහෙටවත් ධන වෙනවනේ. 400ක් මීටර කියලා එන්නේ. 400ක් මීටර. ඊළඟට පස්වෙනි කොටසේ කාලයක් තානවා මම ඒක වන්න කාලය සුළු කරන්නේ නැහැ. V සමාන U ධන ඊට දාන තප්පර 20ක් ඒ සුළු කරපුවාම මොකද හිතන්නකො මේ 40 තිබ්බ එක අඩු වෙන්නේ 2 2 2නේ. 40ට 2 ඒවා 20යි. ඒ කියන්නේ තප්පර 20ෙන් නවතිනවා. එහෙනම් අහනවා අවසාන කොටසේ සම්පූර්ණ ගමන සඳහා සාමාන්‍ය ප්‍රවේගය, මධ්‍යම ප්‍රවේගය. චලිතයක් කොටස් ගොඩකින් සමන්විතයි නම් මධ්‍යනේ ගන්න කොහොමද? ගමන් කළපො මුළු දුර හොයලා ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕනේ. කීයක්ද ගිය මුළු දුර? A සිට B ට ගියා 800ක් S1. B සිට C ට ගියා 4800ක්. C සිට D ට ගියා 400ක්. එහෙනම් S1 S2 එකතු කරලා ගන්න. S1 S2 S3 එකතු කරොත් එනවා 800යි 4800යි 400යි. කීයද? 6000ද? 6000ක් එනවා. ඊළඟ කාලයන්. මුළු කාලය කීයද? මෙතන තප්පර 40යි. මෙතන තප්පර 20යි. ඒකාකාරයෙන් 120යි. 120යි 40 160යි 20 180යි. එහෙනම් මුළු චලිතය ගත්තොත් සාමාන්‍ය වේගය කීයද? තම මධ්‍යම වේගය කීයද? ලියන සමීකරණේ මධ්‍යම වේගය කියන්නේ ලබාගත් මුළු විස්ථාපනය. මධ්‍යම ප්‍රවේගය වුවොත් ලබා ගන්නා මුළු විස්ථාපනය කීයද? 800 ධන 4800 ධන 400 නේ කිව්වේ. බෙදීම කාලය ආවේ කීයද? තප්පර 40යි 120යි 20යි. 6000 බෙදීම කීයද ආවේ? 180ක් කියලා ආවේ. 600 බෙදීම 18යි. තිස් තුනයි දශම තුනයි
MS ශ්‍රේණිය කියලා ලැබෙනවා. ඔන්න එහෙමනම් අද දවසේ අපි ගොඩාක් මේ පන්ති කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ෂෙඩියුල් කරේ උදේ 7 සිට සවදා දවල් 12 දක්වා පන්ති කරන්න. ඒක අපි තමයි ස්ථිර වෙලා වෙක් කරනවා. නමුත් තාම මේ ගොඩක් අය රෙජිස්ට්‍රේෂන් ප්‍රශ්නත් සම්පූර්ණ වෙලා ඒක අවසන් වෙලා නැති නිසා අදට මම මෙතනින් කියන්නේ පොඩි වෙලාවක් තමයි පන්ති කරේ. එතකොට ඊළඟට ඔන්න ක්ලාස් එක තියෙන දවස හොඳට අහගන්න තියෙන්නේ 22 වෙනි සිකුරාදා 22 වෙනි සිකුරාදා උදේ 4ට තියෙනවා 22 වෙනි සිකුරාදා අපි දැන් සවුදා ඊළඟ සවුදා පන්ති තියෙනවා ඊට කලින් මම අපේ හැම වෙනවා 22 වෙනි සිකුරාදා උදේ 7ට තියෙන්නේ එතකොට ඒත් මේ වගේ ක්ලාස් එකක් හෝ ලයිව් ක්ලාස් එකක් තියෙන්නේ කොහොමුණත් එතකොට මේ විදිහට මේක ලොග් වෙන්න පුළුවන් කරන විදිහ මම කියන්නම් එදාට එතකොට ඔන්න 22 වෙනි සිකුරාදා ක්ලාස් තියෙනවා කියන එක ඔයාලට SMS එකකින් දැනුම් දෙන්නේ නැහැ. දන්න අයට කියන්න අවශ්‍ය අයට රෙජිස්ටර් වෙන්න ඉක්මනට කියලා 22 වෙනි සිකුරාදා ක්ලාස් එක තියෙනවා. ඒතර ওই ක්ලාස් එක තියෙන එක නම් ඔයාලා මට නොකියුවත් මේ රෙජිස්ටර් නොවුනත් බලන්න පුළුවන් වෙයි. නමුත් ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකේ කෝඩින් ටික සම්පූර්ණයෙන් ඉවරනාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ රෙජිස්ටර් වෙච්ච අයට විතරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙන්න කියන්නේ ඔන්න එහෙනම් අපි 22 වෙනි සිකුරාදා උදේ 7ට හම්බ වෙන්නේ නැවත. හැබැයි ඒ වෙනකන් ටියුට් එක ඩවුන්ලෝඩ් කරන් ටියුට් එකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉවර කරන්න. ඒතර එදා මම ප්‍රශ්න සමාරක් කරලා චලිතයේ ඊළඟ කොටස ඔයාලට කියලා දෙනවා.